තෙරුවන් සරණයි. අපි කාලය ගත කරන්නේ කාලයට අනුගතව සමහර වෙලාවට අවකාශයට එදිරිව. මෙයම ප්‍රතිබද්ධ චිත්‍රයෙන් අපට විස්තර කරන්න පුළුවන් අපේ කාලය ගත කිරීම පිළිබඳව. මොකද කාලය සහ අවකාශය තමයි සියලු සිද්ධි මුරගස්වමින් සියලු සිද්ධි නිර්මාණය කරමින් අපට ජීවත් වන්න පරිසරය හදා දෙන්නේ. සසර පුරා සැරිසරන හැම ආත්ම භවයක් තුලම බිව්ව මව් කිරි සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත්වන්නේ උත්තම වූ මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනා සද්ධර්මයන් නිසා. එතෙත් පැවති ලාංකේය සංස්කෘතිය අධ්‍යාත්මික ප්‍රවේශයකින් ඉදිරිගාමී වෙන්නට ඒ මොහොතේ පටන් ගත්තා. ඉතින් ඒ නිසා අද සාර ගවේෂී වැඩසටහනේදී අපි උත්සාහ කරනවා උත්තම මිහිඳු දේශනාවේ සැලසුම් සහගත බව සහ එය කොහොමද අපේ සමාජයට බලපෑවි කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න. අපි ඒ සඳහා සාර ගවේෂී වැඩසටහනට වැඩමවා වදාළ මාලිගාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටකවේදී රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීල විමල ස්වාමීන් වහන්සේ සාදුකාර පවත්වමින් නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා අද සාකච්ඡාවට අවසරයි හාමුදුරුවනේ. හාමුදුරුවනේ මේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය මේ දේශනා සැලසුම පිළිබඳව එහෙම නැත්නම් මේ නිවෘත්ති ධර්මය පිළිබඳව උන්වහන්සේ දේශනා කරපු අනුපිළිවෙල පිළිබඳව මම හිතන්නේ අපි සාකච්ඡා කළොත් අපිට ඒ ඔස්සේ ඉතාම හොඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ දේශනා සැලසුම සහ මුල්ම දාර්ශනික සංවාදයෙන් ආරම්භයක් කොටගෙන හාමුදුරනේ අපි ඉදිරියට ගමන් කරමු. තෙරුවන් සරණයි ඔබතුමාටත් ඒ වගේම අද මේ සාරගවිසි සාකච්ඡාව නරඹන පින්වත් ඔබ හැම දෙනාටම. ඇත්තටම මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳ ලංකාවේ වර්තමානයේ අවදානම හරිම අඩුයි. මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. හෙලාටුවා පරිවර්තනය කරලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා කවදාවත් ඉන්දියාවට ගිය බවක් සඳහන් වෙන්නේ. Tamanගේ මව් රට බලා ගියපු බවක් කොහෙවත් සඳහනක් නැහැ. ලංකාවට වැඩියමයි ලංකාවෙමයි වැඩ හිටියේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවට කරපු ඉමහත් මෙහෙවර මීට වඩා සාකච්ඡාවට එකතු කරගන්න ඕන නිසා අද සාරගවේෂී වැඩසටහනේ වෙනුවෙන් වෙන්වීම හරිම ප්‍රශංසනීයයි ඇත්තටම. මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සිද්ධ වුණේ වජිර මහත්තයා මිහිඳුපුර අටවක. කවුරුවත් ඒක ලොකුවට කතා කරන්නේ නැහැ. හරියට භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන් පෑමට දෙවැනි වෙන සංසිද්ධිය. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම වගේම අපි ඊටාම ඉහලින් කතා කළ යුතු අවස්ථාවක් ඒක. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ලංකාවේ භික්ෂුවට ශාසනික දායාදයක් ලබා දීලා ශාසනික උරුමයක් ලබා දීලා ලංකාව තුළ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට උන්වහන්සේ එදා ඉන්දියාවේ ඉඳලාමයි සැලසුම් කරලා ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ඉන්දියාවේ ඉඳලා ඒක සැලසුම් කරලා ඇවිල්ලා ඔබතුමා කියෝ වගේ ඒ කාලේ මේ රජ්ජුරුව පවා දඩේමේ ගිය යුගයක් නේ. දැන් රජ්ජුරුව දඩේමේ යන්නේ කෑම නැති ප්‍රශ්නයකට නෙමෙයිනේ. රජ්ජුරුව පවා දඩේමේ ගිය යුගයක් කියන්නේ හරියට ආගමික මතවාදයක් දාර්ශනික කතාවක් තිබිලා නැහැ. ඊට ඉස්සෙල්ලා යුගයේත් අපි මේ ඉතිහාසයේ සම්බන්ධ කතා කරද්දී විවිධ කතාන්දර ගොඩක් කළාට ඔය චිත්තරාජ කාලවේල වගේ මේ යක්ෂයෝ අදහගෙන හිටපු ජන සමාජයක් තිබිලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියෙත් නෑ අර මේ මොකද ඒ වෙනකොට රජකම් කරේ දේවානම්පියතිස්ස රජුගේ පිය රජුරුවනේ. මුටසීව රජුරුව මගේ මතකයේ හැටියට. එතකොට ඒ කාලේ උන්වහන්සේ වඩින්නේ නැතුව ලංකාවට සුදුසු කාලේ එනකන් උන්වහන්සේ මග බලාගෙන වැඩ හිටියා. එහෙම ඉඳලා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා ඊටාම සැලසුම් සහගතව රජ්ජුරුවොත් සමග තමයි මූලික දහම් සාකච්ඡා වේදෙන්නේ. ඒක ඊටාම සංස්කෘතික සංසිද්ධි ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම අපිට කතා කරන්න වෙලාවක් නෙමෙයි. අර මුලින්ම ඔබතුමා අහපු අර බුද්ධිය සම්බන්ධ විමර්ශනය. එතකොට ඥාති පැනය, අඹ පැනය වගේ පැන විමසීම්. රජ්ජුරුවන්ගේ බුද්ධිය පිළිබඳව
අවබෝධය පිණිස රජුරුවන් තුල පවතින මානසික සූදානම කොයි වගේද? රජුරු මොනතරම් සබුද්ධිකව මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් එක්ක එකතු වෙයිද කියන කාරණා පිළිබඳ විමසමින් ඒකට අදාළ පදනම මූලික වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ සකස් කර ගන්නවා. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒත් එක්කම වජිර මහත්තයා බොහොම වැදගත් දෙයක් තමයි මේක අහම්බයක් නෙමෙයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ අහම්බයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටන බව දන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා 3 වතාවක් ලංකාවට වැඩම කරලා ලංකාව වටේ ප්‍රදක්ෂිනා කරලා ලංකාවට රැකවරණය සලසලා තියෙනවා. පිරිනිවන් පාන වෙලාවේ පවා සක්‍ර දේවේන්ද්‍රයාට කියනවා දේවේන්ද්‍රය අනාගතේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාවේ. ඒ නිසා ලංකාව රකින්න කියලා. එතකොට මේ අනාගත කාලේ මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේ පවා එදා දකින්න ඇති. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩිනකොට 20000ක් එක රජුරෝ එදා දඩේමේ ගිහින් හිටි 20000ක් එක්. එක්තරා දෙවි කෙනෙක් මුවෙක්ගේ වේශයක් මවාගෙන අර 20000ක පිරිස අතරින් රජුරෝ තනි කරගත්තා කියලා. රජුරෝ වෙනම තනි කරා කියනවා අර මුවෙක් පැන්නට මේ දෙවි කෙනෙක් තමයි මුවෙක්ගේ වේශයෙන් ආවේ කියලා එහෙම කතාවකුත් තියෙනවා. මොකද අර පිරිසකින් වෙන් කරගන්න ඕන නිසා. විශාල පිරිසක් අතරින් රජුරෝ වෙන් කරගෙන අර මුවෙක් පෙනී ඉන්නවා නොපෙනී යන ওই විදියට අර මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැනට මාවට පස්සේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ නිකලෙස්මයි. උන්වහන්සේ තමන්ව හුවා දක්වන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ මම මේ මහරජා මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ ධර්මාශෝක රජුගේ පුතා කියලාත් නෙමෙයි කියන්නේ. මම ශාක්‍ය පුත්‍රයන් වහන්සේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ පුත්‍රයා මම. එතකොට ඒ වෙනකොට ධර්මාශෝක රජුරෝ වජිර මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා. ප්‍රිය නිරිඳුනි මම තෙරුවන් සරණ ගියා. ඔබත් තෙරුවන් සරණ යන්න වගේ කතාවක් කියලා තිබුණා. එතකොට දැන් මේ කියපු කාරණයයි මිහිඳු මහරහතන් වහන්සේ කියපු කාරණය අතර තිබුණු කිට්ටු බවත් එක්ක එකපාරම රජුරුවන්ගේ ඔළුවට ආවේ ප්‍රිය නිරඳුනි මම තෙරුවන් සරණ ගියා කියපු කතාව. ඒතර බුදුරජාණන් වහන්සේ කියන්නේ යම් කතාවක් පිළිබඳ ඉඟියක් දේවානම්පියතිස්ස රජුරවන්ට තිබිලා තියෙනවා. දේවානම්පියතිස්ස රජුරු දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වඩිනකොටත් මේ තෙරුවන් සම්බන්ධ යම් අදහසක්. ඒක තෙරුවන් කියන්නේ මොකක්ද එහෙම අදහසක් නැහැ. ඊට පස්සේ තමයි ඔය ඊටාම ප්‍රකට ඥාති පැනේ සහ මේ අඹ පැනේ විමසලා රජුරුවන්ගේ බුද්ධි මට්ටමත් පිළිබඳ යම් විශ්ලේෂණයක යෙදිලා රජුරු ඊටාම තීක්ෂණ බුද්ධියකින් සහිතයි කියලා තේරුම් අරගෙන. ඒකේ තර්ක න්‍යායක් විදිහට ගත්තාම අර චතුස්කෝටික තර්ක න්‍යාය තියෙනවා කියලා මේ තර්කවාදීන් සහ තර්ක න්‍යායන් පිළිබඳ විශ්ලේෂණය කරන අය කියනවා. මොකද ඒකත් නෙමෙයිනේ අපිට උවමනාව තියෙන්නේ. ඇත්තටම රජුරෝ ඊටාම සබුද්ධික බව තේරුම් අරගෙන ඒ වෙනකොට රජුරෝ හොයාගෙන විශාල පිරිසක් එතනට එකතු වුණා. මොකද රජුරෝ තමයි මෙතන ප්‍රධාන චරිතය. 20000ක් පිරිසෙන් රජුරෝ වෙන් වෙලා. එතකොට මේ 20000ම දඩේමේ ගියපු අය එකපාරම තනින් තන පිළිවෙලට නෙමෙයි එහෙම මෙහින් ඇවිල්ලා එක්තරා මුනිවරයෙක් ඉන්නවා. උන්වහන්සේ ළඟ රජුරෝ දන ගහලා ඉන්නවා. ඒ නිසා මේ හැමෝමත් Tamanගේ දුනුීතල බිම තියලා තෙරුවන් සරණ යනවා 20000ක් පිරිස. එතකොට මේ 20000ක් පිරිස තෙරුවන් සරණ යෑමෙන් පටන් ගත්ත මේ විශාල දේශනා හරඹ. ඇත්තට මේක දේශනා හරඹක්. මොකද මිහිඳු මහරහතන් වහන්සේ කරන දේශනා වජිර මහත්තයා එකට පිළිවෙලට ගැලපිලා යනවා. මොකද මේ පිළිවෙලට ගැලපෙන අනුපූර්ව කතාවක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ කරන්නේ. ඒ අනුපූර්ව කතාවේ තියෙන ප්‍රබලභාවය නිසා තමයි සතියක් ඇතුළත මාර්ගඵලලාභින් 8500ක් බිහි වෙන්නේ. එතකොට මේ දේශනා මාලාව මොනතරම් සැලසුම් සහගතද මොනතරම් ප්‍රබලද. එතකොට හැබැයි අර 20000 කවුරුත් සෝවාන් මේ මාර්ගඵල ලැබුවා කියලා නෑ. ඔක්කොම 20000 තැනින් තැන පිළිවෙලට නෙමෙයි ඝන වනාන්තරේ තැනින් තැනට අඹගස් අතරින් Tamanගේ දුනුීතල ඔක්කොම බිම තියලා එක හඬට බුද්ධං සරණං ගච්ඡාමි කියලා 20000ක් පිරිස කියනකොට ඒක හරි ලස්සනට තියෙන්න ඇති. මොකද 10ක් 15ක් නෙමෙයි. අර මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සරණ ගැන කියද්දී එක හඬින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේ අඹවණේ අතරින් බුද්ධං සරණං ගච්ඡාමි කියන වාක්‍ය පාඨය රැව්පිලි රැව් දෙනකොට හරි චමත්කාර ජනකව තියෙන්නේ. එදා පටන් ගත්තේ වැඩපිළිවෙල
එකින් එක දේශනා මාලාව කොයිතරම් ගැළපීලා ගියාද කියලා අපිට ඉස්සරහට කතා කරගන්න පුළුවන්. දැන් අපි මේ අර බුද්ධි පරීක්ෂණය කියලා කියනවා අපි අහලා තියෙන විදිහට මේ ලංකාවේ පළවෙනි බුද්ධි පරීක්ෂණය මම දේශනා කරන මේ ශ්‍රාවකයාගේ බුද්ධිය මැන බැලීම ඒ පරිශ්‍රණය සිද්ධ කිරීම මේක අර අපේ හාමුදුරුවෝ කියපු විදිහට ඔබ වහන්සේ ඊටාම නිවැරදිව පැහැදිලි කරා මේක මේ සැලසුම් ගතයි. ඇයි දැන් මහරහතන් වහන්සේ නමකට රජතුමාගේ බුද්ධි මට්ටම පිළිබඳව අවබෝධයෙන් දහම් දෙසන්නට පුළුවන්. නමුත් එය සෙසු අයට අවබෝධ කර දෙන්නට ඕන. මේ පවතින්නට ඕන. ඒ නිසා ඊටාම පරිස්සම් සැලසුම්ගත ක්‍රියාවලියක් නේ. තථාගත ධර්මයේ ආස්වාදයේ පැතිරවීම පමණමයි එහි අරමුණ. වෙනත් හුදු අරමුණක් එහි තිබුණේ නැහැ. දැන් චුල්ලහත්ති පදෝපම සූත්‍රය තමයි මූලික දේශනාව කියලා එහි සඳහන් වෙන්නේ. හඳුනේ අපි අහලා තියෙන්නේ. එතකොට මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයම ඇයි තෝරාගත්තේ? ඇත්තටම දැන් ඔබතුමා මේ ඔය පැහැදිලි කිරීමේදී කරා වෙන අරමුණක් තිබෙන්නේ නැහැ කියලා. දැන් සමහර මේක පිටින් බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් වෙන අරමුණකුත් තිබුණා කියලා. හේතුව දැන් ධර්මාශෝක රජුරෝ මේ රටවල් අල්ල ගන්න කරපු වැඩක් වගේ කතාවකුත් යනවා. ඇත්තටම මේ වෙනකොට රජුරවන්ට දිනා ගන්න දෙයක් තිබ්බේ නැහැ. දැන් මේ වෙනකොට මේ සමහර අය කියනවා මේ රටවල් ආක්‍රමණය කිරීමේ එක්තරා උපක්‍රමයක් තමයි මේ රජුරෝ පාවිච්චි කරන්නේ රටවල් මේ නමයකට බුදුදහම යවලා කියලා. හැබැයි මේ වෙනකොට රජුරෝ ලේ දැකලා අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉතින් අර හරි විඩාවක් රජුරවන්ට මහ පීඩාවක් දෙනවා. ඒක තමයි අර පොඩි හාමුදුරුව කෙනෙක් දැකලා අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට එන්න කියලා ඔබ වහන්සේ මොන හරි දන්නවනම් කියන්නේ කොහොම අප්‍රමාද වර්ගයෙන් එක ගාතාවක් කිව්වහම ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා අහලා ඒ වෙනකොට මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ බව දැනගෙන උන්වහන්සේ හෙට දානෙට වඩින්න කියලා. ඉතින් ওই විදිහට මේ පැහැදීම මත ඇතිවෙච්ච විශාල ආධ්‍යාත්මික ප්‍රවේශයක් තමයි ධර්මාශෝක රජුරුවන්ගේ තියෙන්නේ. මොකද ධර්මාශෝක රජුරුවන්ට ඒ වෙනකොට රජුරුවන්ගේ සන්ධ්‍යාව ඒ වෙනකොට රජුරුවන්ට තවත් දිනාගෙන ලෝකේ ජයග්‍රහණය කරන්න දෙයක් තිබෙන්නේ නැහැ. මහා ප්‍රතාපවත් අධිරාජ්‍යවාදීෙක්නේ. එතකොට මේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල තුල පවා අපේක්ෂා භංගත්වයක් තිබුණේ. ඒකට විකල්පයක් විදිහට තමයි ඔහු හිත නිවා ගන්න වැඩපිළිවෙලක් හොයන්නේ. ඉතිහාසයේ සම්බන්ධ යම් විශ්ලේෂකයෙකුට විවිධ කතාන්දර කියන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවන්ත බෞද්ධ භික්ෂුවකගේ වෙස්යෙන් බලනකොට අන්තගාමී දෘෂ්ටියකින් නෙමෙයි. නමුත් අපිට එහෙම හැඩයක් පේන්නේ නැහැ මේ ක්‍රියාවලිය ඇස්සේ. ඒ වගේම ඔබතුමා ඊළඟට අහපු කාරණය ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා ඇයි මෙහිම දේශනාවක් කළේ? මේ කොච්චර දේශනා තිබ්බද කියන්නේ. ඇයි කෙනෙක් කියන්න පුළුවන් ඇයි තිසරණේ ගැන පළවෙනිින් කිව්වේ නැත්තේ? දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. ධර්මී කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. එතකොට මේ ධර්මයේ තුල ජීවමාන වුණා මේ ධර්මයේ බුද්ධ ශාසනය තුල මෙන්න මෙහිම ආයේ පහළ වෙනවා සංඝයා. ඔය මහා නාම සූත්‍රයේ මේ ඒක හරි ලස්සනට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ බෞද්ධයේ පිළිවෙත. දැන් මේ මොකක්වත් කියන්නේ නැතු. එකපාර මොකටද මේ එකපාරම කඩාගෙන බිඳගෙන වැටෙනවා වගේ මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරන්නේ. ඇත්තටම චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ තමයි වජිර මහත්තයා තියෙන බුදුදහමේ දාර්ශනික පදනමේ හැඩය ස්වභාවය. ඒක කොච්චර නිදහස් චින්තනයක් තියෙනවද? දැන් ලෝකේ ඒ වෙනකොට මේ ලංකාවේ වුණත් ආගමික මතවාදයේ තුල තිබුණේ ඔය බලි පූජා, බිලි පූජා ආදි වශයෙන් නොයේකුත් මිත්‍යා දෘෂ්ටික දේවල් වලට බැහැගෙන ඒවාම සත්‍යයි, ඒවාම සාරේ මීට වඩා ලොකු සාරයක් නැහැ කියලා හිතාගෙන හිටපු සමාජයකට මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා මේ Tamanගේ උපේක්ෂා සහගත චින්තන රටාවට බුදුදහම කොච්චර විවෘත කරනවාද කියන එක පිළිබඳව ඇත්තටම චුල්ලහත්ති පදෝපම සූත්‍රය කියන්නේ. ඒකේ තියෙනවා නිවන සම්බන්ධ ලොකු කතාවක්. ඒ කියන්නේ ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ නිර්වාණය සම්බන්ධ කතාවක් මේ වාස්සේ තියෙනවා කියලා. ඇත්තටම මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා දේශනා කරපු හැම දේශනාවකම වජිර මහත්තයා නිර්වාණය සම්බන්ධ මහා කේන්ද්‍රගත ලස්සන පණිවිඩ ගොඩක් තියෙනවා. මේක දේශනාවක් ඇති නිවනට යන්නේ. දැන් බලන්න පුද්ගල චින්තනය එක්කෝ ඇත කියන අන්තයට වැටෙනවා, එක්කෝ නැත කියන අන්තයට වැටෙනවා. එක්කෝ භෞතිකවාදී මතයකට වැටෙනවා. එක්කෝ නිරාගමික මතයකට වැටෙනවා. දැන් මේ කාලේ ලංකාවේ වුණත් පේනවනේ ඒක. ලංකාවේ මිනිසුන්ගේ චින්තනය කොතනද තියෙන්නේ කියලා මිනිසුන්ගේ හැසිරීම් වලින් ඇත්තටම ලංකාවේ නම් නිරාගමික කියලා જાතියක් නැහැ. ලංකාවේ නිරාගමිකයි කියලා කොට්ටාසයක් නැහැ. බෞද්ධ විරෝධී කොට්ටාසයක් ඉන්නවා නිරාගමික වෙස්සේ. එහෙමයි ලංකාවේ දැන් ඉන්න මිනිස්සු. දැන් බුදුදහම කොයිතරම්
මානව නිදහසට මානව චින්තන නිදහසට ඉඩ දුන්නාද කියලා දේශනා ගොඩක් තියෙනවා. ඒ අතර ප්‍රබලම දේශනාවක්. දැන් මිහිඳු මහරහතන් වහන්සේ වැඩියහම උන්වහන්සේ කියනවා මේකේ නොකිය කියන්නේ මහරජ මම ආවා තමයි. හැබැයි මගේ කතාවත් එක්කවත් ඔබ ඕනෑවට වඩා එකතු වෙන්න ඕනේ නැහැ. මොකද ඇතෙක් හොයාගෙන යන මිනිස්සේ ඕකනේ තියෙන්නේ. අපි ඕක මීට කලිනුත් කියලා තියෙනවා. ඇතෙක් හොයාගෙන යන මිනිස්සෙක් ඇතෙක්ගේ අඩිපාර දැක්කට කියන්න ඕනේ නැහැ මේ කැලෑවේ ඇතු ඉන්නවා කියලා. මොකද ලොකු අඩිපාරවල් තියෙන වාමනික කියලා ඇතින්නියෝ ඉන්නවා. ඒ නිසා අඩිය දිහා බලලා ඇතෙක්ගේ හැඩේ තියෙන දැන් බලන්න පුද්ගලයා තුළ මේ අනුමාන ඥානෙ හදන විදිය. ඒ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ දක්වාම පිළිගන්න එපා. ලෝකේ තියෙනවනේ බුද්ධිවාදය සහ අනුභූතිවාදය කියලා දාර්ශනික කතා ඔය කතා බහක්. ඒතර දැන් බලන්න කොච්චර බුදුදහම අර බුද්ධිවාදී චින්තනයේ සහ ආනුභූතික ලක්ෂණ තියෙනවද? එතකොට මේ අනුභූතිය මත පුද්ගල චින්තනයේ ගොඩනගා ගනිද්දී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයේ මතම සත්‍ය ගවේෂණයට එකතු වෙන්න කියන එක. එක එකනා කියයි තම තමන්ගේ කතාන්දර ඒ කතාව ඔක්කොම අහලා තියෙන දෙයක් අරගෙන අනිත්‍යව විසි කරලා දැම්මට කමක් නැහැ. හැබැයි තමා තුළ යම්කිසි ගැඹුරු විශ්ලේෂණයක් විමසීමක් පරේෂණයක් තියෙන්න ඕනේ. ඒ පරේෂණයේ තුළ මෙහි සාධක හම්බ වේවි. හැබැයි මෙහි සාධක හම්බුණාට ඔබ ඒක පිළිගන්න ඕනේ නැහැ. ඒ වගේම දැන් උවමනාව තියෙන ඇතා හොයාගෙන යන්න. දැන් අපි ඇත්තු හොයාගෙන ගිහින් තව වෙන වෙන පාරවල් වල යන බවකුත් අපිට පේනවා. ඊට පස්සේ එහෙම ඉස්සරහට යනකොට උන්වහන්සේ කියනවා මේ ඒ වගේම ඔබට හම්බ වේවි කියනවා දල පහර උඩින් ගහපු අය. ඒ කියන්නේ දල පහර උඩින් වැදිලා තියෙන තැන් හම්බෙයි කියනවා. එතකොට නම් දැන් සාක්ෂි දෙකක්ම තියෙනවා. දැන් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව ඉතා ඉහළ තැනකට ඇවිල්ලා සාධක දෙකක්ම තියෙනවනේ. ඒත් පිළිගන්න එපා කියනවා මේ කැලෑවේ නම් ඇත්තු ඇති කියලා. මොකද උච්චා කලාරිකා කියලා දල උඩින් ගහන්න පුළුවන් ඇතින්නියෝ ඉන්නවා කියනවා. ඒත් සැක කරන්න කියනවා. ඒ උන්වහන්සේ කියන්නේ දැන් මම මේ ඇවිල්ලා ඔබට විග්‍රහයක් කරනවා. නමුත් මගේ කතාවත් එක්ක වුණත් ඔබ එකතු වෙලා ඒකට සාදුකාර දෙන්න ඕනේ නැහැ. එච්චර මානව නිදහසක් හදාගන්න ඕන කියන එකයි මේ කියන්නේ. ඒතකොට මේක තමයි බුදුදහමේ හැඩය. ඒත් සැකෙන් ඉස්සරහට යන්න කියනවා. එහෙම ඉස්සරහට යනකොට ඔබට හම්බ වේවි කියනවා මේ පිටෙහිම අතුල්ලපු අතු උඩින් කඩලා දාපු තැන් හම්බ වෙයි කියනවා. එතකොට අඩිත් තියෙනවා දල පාරවලුත් තියෙනවා අතු උඩින් කඩලා දාලා පිට අතුල්ලලා සමහර තැන්වල තියෙනවා. ඒත් පිළිගන්න එපා කියනවා මේ කැලෑවේ නම් ඇත්තු ඇති කියලා. මොකද හේතුව තමයි උච්චා කනේරුකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා. අනිත් එක තමයි මේක ඊට වඩා වෙන කතාවකුත් ඇතුලේ තියෙනවා. දැන් කැලේ ඉන්න විශාලම සතාගේ අඩිය තමයි ඇත් අඩිය කියලා කියන්නේ. දැන් ඊට වඩා ඒ ඇත්ත අඩියට ඕනෑම අඩියක් දාන්න පුළුවන්. දැන් ඒ වගේ මේ මුනිවරයෙක් හොයාගෙන යද්දී සත්‍ය අවබෝධය හොයාගෙන යද්දී ඒ සත්‍ය අවබෝධ වෙච්ච මුනිවරයෙක් සම්බන්ධ කතාවක් කළා තමා තුළම ඒ ධර්මයේ ඇතුලෙන් මතුවෙනකන් තමන්ගේ ඇතුලෙන් මේ සත්‍ය දර්ශනය වෙනකන් ඒක පිළිගන්න එපා. තමා තුළින්ම මේ මතුවෙච්ච කාරණේ මත තමන්ගේ චින්තනය හදාගෙන සදාතනික නිවෙන්න කියපු කාරණේ. අනිත් එක තමයි දැන් අපිට තේරෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මේකේ කතාවක් තියෙනවා. දැන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ වජිර මහත්තයා සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද එතන 4වත් 3යි 12යි පංච ඉන්ද්‍රිය පංච බල එතන 10යි 24යි ඊට පස්සේ සප්ත බොජ්ජංග එතන 7යි ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට තමයි 37ක් වෙන්නේ. එතකොට ඕකේ කවතනකවත් නැණි චතුරාර්ය සත්‍යය. දැන් කෙනෙක් කියන්න පුළුවන් බුදුදහමේ කේන්ද්‍රගත කියවීම චතුරාර්ය සත්‍ය නම්. ඇයි මේකේ නැති? ඒකට හේතුව තමයි ඇතෙක්ගේ විශාල අඩියට ඕනෑම සතෙක්ගේ අඩියක් දාන්න පුළුවන්. අන්න ඒ වගේ මේ චතුරාර්ය සත්‍ය කියන එක ඇස්සේ තමයි ඔක්කොම අපිට කතා කරගන්න වෙන්නේ. මේ ප්‍රතිපදාවක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යෙත් නෙමෙයි ඇත්තටම දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවට තමයි සතිපට්ඨානයයි බොජ්ජංගයි ඉන්ද්‍රිය ධර්මයි බල ධර්මයි ඔක්කොම කතා කරන්න වෙන්නේ. එතකොට දැන් බුදුදහමේ මූලික චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මේකේ අදහසක් තියෙනවා. නමුත් ඒක නෙමෙයි මිහිඳු හාමුදුරන් කියන්න උවමනා වුණේ. මිහිඳු හාමුදුරුවන්ට චුල්ලහත්ති පදෝපම සූත්‍රය පැහැදිලි කරලා කියන්න උවමනා වුණේ ඔබ ඉදිරියේ තියෙන මේ දාර්ශනික කතාව. ඔබ ඉදිරියේ මේ මතුවලා තියෙන දාර්ශනික විග්‍රහය තුළ ඔබේ චින්තන නිදහස තියෙනවා. ඔබගේ එදිනෙදා ගෘහස්ත කාමභෝගී ජීවිතයට හානියක් නොවි සිත්සේ මේ ධර්මයේ ගලපාගෙන විශාල වාසියක් සැලසෙනවා සදාකාලික දුක නිමා කරගන්න කියන. එතකොට මේ පුද්ගලයෙකුට ආගමික චින්තනයක හිර වෙන්නේ නැතුව දාර්ශනික කතාවත් එක්ක එකතු වෙලා තමන්ගේ චිත්ත අභ්‍යන්තරය තුල නිවා ගැනීම සම්බන්ධ පණිවිඩයක් අරගෙන ආවා කියන සංකේතයයි චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ තියෙන්නේ.
ඒකම ඇසුරු කරගෙන යම් ශ්‍රාවකයෙකුට ඕන නම් නිවීම හදා ගන්න පුළුවන්. ඇත්තටම දැන් චුල්ල හත්ති පදෝපම සූත්‍රයෙන් පටන් ගත්තාම මේ සංවාද රූපී බව තියෙනවනේ හාමුදුරනේ. දැන් චුල්ල හත්ති පදෝපම සූත්‍රයේ සංවාද රූපී බවම උදව් කරගෙන ඒ සංවාදේ ඊටාම අලංකාරව ගොඩනැගුවා කියලා අපි අහලා තියෙනවා. දැන් අර සැලසුමේම ප්‍රතිඵලයක් විදිහට උපාසක මහත්තයෙකුත් ඒ පිරිසේ හිටියා. සාමණේර ස්වාමින් වහන්සේ නමකුත් හිටියා. දැන් එතකොට මේ කටයුතුත් එක්ක පැවිදි බිමට ඇතුළත් කිරීම, එතකොට දේවාරාධනය වගේ දේවල් එක්ක මේ සිදු කරපු කාර්යභාරය සහ ඒ අවබෝධය ලබා දුන්නු ප්‍රායෝගික ස්වභාවය පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා නම් වටිනවා. වජිර මහත්තයා මේ දැන් බණ්ඩුක උපාසකයෝනේ වයසක ගතියක් නේ අපි වලුනේ. එහෙම වයස කෙනෙක් නෙමෙයි ඇත්තටම. එයා බොහොම තරුණ කෙනෙක්. අනික යා නිකම්ම කෙනෙකුත් නෙමෙයි, මාර්ගඵල ලැබපු කෙනෙක් යා. ඒතකොට දැන් උපාසකෙක් බණ්ඩුක කියන වචනේ ඇහෙනකොට නිකන් අපිට හිතෙන්නේ නිකන් වයසක කෙනෙක් ඉන්න ඇති කියලා. එහෙම කෙනෙක් නෙමෙයි. එයා එදා පැවිදි කරනවා. ඒකට හේතුව තමයි මේ ශාසනික දායාද ස්ථාවර කිරීම පිණිස මේ ලංකාවේ බුද්ධ ශාසනයේ නගා සිටුවීම පිණිස ඒකට ආවේනික ඒකට සුදුසුකම් ලත් පිරිසක් තමයි ලංකාවට වඩින්නේ. දැන් ඔය ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේර බණ්ඩුක උපාසක ඇතුළු පිරිස දිහා බැලුවහම අපට තේරෙනවා ඒ අයගේ ඒ පිරිසේ තියෙන විශේෂ කුසලතා සහිත බව. ඒකයි අර ඔබතුමා කියපු දේවතා ආරාධනාවට පවා ඒකත් සැලසුම් සහගතයි. හේතුව ඒ වෙනකොට අර අපි මුලින් කිව්වා වගේ අර චිත්තරාජ කාලවේල වගේ යක්ෂයෝ පුදමින් ඒගොල්ලන්ට වන්දනාමාන කර කර හිටපු අය නීතිය. ඒ කියන්නේ දැන් රජ්ජුරුවන් තුල යම් බුදුදහම පිළිබඳ එකඟතාවයක් තියෙනවා. එතකොට ඒ එකඟතාවයත් එක්කම ඒ කියන්නේ පෙනෙන ලෝකයේ තුල පෙනෙන සීමාව තුල පාලකයාගේ බුදු සමය පිළිබඳ වඩා උනන්දුවක් ඇති වෙලා තියෙනවා. හැබැයි මේ නොපෙනෙන ලෝකේනුත් යම් අනාරක්ෂාවක් තියෙන්න පුළුවන්. මොකද අනාදිමත් කාලයක් තිස්සේ නොපෙනෙන බලපෑම් එක්කම ඇතිවෙච්ච ගනුදෙනු ගොඩාක් ලක්වාසීන් තුල තියෙනවා. ඒ කියන්නේ අපිට මේ පෙනෙන සීමාවම නෙමෙයිනේ ලෝකේ යථාර්ථය. ඇහැට පේන ඔක්කොම යථාර්ථය කියලා අපිට පිළිගන්න බෑනේ. ඒ කියන්නේ ඇහැට පේන ජීවීන් වගේම නොපෙනෙන ජීවීන්ගෙනුත් මේ සාසනික වැඩපිළිවෙලට යම් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනකම්ම ආගමික සන්දර්භයක් විදියට ගොඩනැගිලා තිබුණ විවිධාකාර ආගමික මතවාදයන් එක්ක මිනිස්සු ඇහැට පේන්නේ නැති දෙවියොන්ට, අමනුෂ්‍යයන්ට, යක්ෂයන්ට වැඳුම් පිදුම් කරගෙන හිටියේ. එතකොට මේ පිරිස අතරින් පොදු ජනතාවට සහ රජුරවන්ට පවා යම් බලපෑමක් වෙන්න පුළුවන්. මේ ශාසනික ආධ්‍යාත්මික ප්‍රවේශයේ බිඳ වැටෙන්න පුළුවන් නිසා තමයි එදා රාත්‍රියේ එදා ඇත්තටම මිහිඳු හාමුදුරන්ට ආරාධනාත් කරලා තියෙනවා රජතුමා මේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ඝන වනාන්තරයකට ඇවිල්ලා තියෙන්නේ. මේ කැලෑවේ ඔබ වහන්සේලාට ඉන්න බෑ. මේක හරිම බිහිසුණුයි මේ වනාන්තරේ. ඔබ වහන්සේ මාලිගාවට වඩිමු කියලා. එතකොට උන්වහන්සේ කියනවා නෑ නෑ මහරජා අපිට මෙහි තව කෘත්‍යයක් තියෙනවා. එහෙනම් ඒක සැලසුම් කරලානේ ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙහි වැඩක් තියෙනවා. ඔබතුමා යන්න. එහෙනම් ස්වාමීනි හෙට මාලිගාවට වඩින්න කියනවා. හෙට අපි එන්නම් මේ ඔබතුමා දැන් යන්න කියනවා. ඒ වෙලාවේ දැන් බලන්න මේ මිහිඳු මහරහතන් වහන්සේත් නෙමෙයි එතන සුමන සාමණේර කියන ස්වාමින් වහන්සේට කියනවා මේ ඒ ගල උඩට ගොඩ වෙලා හතරවෙනි ධ්‍යානෙ නැගිටලා අභිඥා පාදක සමාපත්තියකට සමවදින්න කියනවා. ඒ අභිඥා පාදක සමාපත්තියකට සමවැදිලා අවීචියේ පටන් ඒ කියන්නේ භවාග්‍රයේ දක්වාම විහිදී පැතිරී පවතින මේ භූමිය විමානය කරගත යම්තාක් අමනුස්ස කොටසක් ඇද්ද. ඒක දෙවිවරු වෙන්න පුළුවන්, പ്രേත කොටස් වෙන්න පුළුවන්, යක්ෂ කොටස් වෙන්න. ඒ හැමෝටම අර අභිඥා පාදක සමාපත්තියෙන් ආරාධනා කරන්නේ. එදා තමයි ওই බණ කියන දවසේ පළවෙනියෙන් අපි කියන්නේ බණ කියන්න කලින් සමන්තා චක්කවාලේසු කියලා. එදා තමයි මේ ආරාධනාව කරන්නේ. ඒ පුරුද්ද තමයි තේරවාදී භික්ෂුව අදත් ධර්ම දේශනාවට කලින් ඒක සිද්ධ කරන්නේ. එතකොට දැන් සමන්තා චක්කවාලේසු මේ චක්‍රාවාලයේ තුල යම්තාක් දිව්‍ය පිරිසක් ඉන්නවා නම් ඒ සියලුම දෙනා මේ දහම් කතාවට එකතු වෙන්න කියලා එදා ආරාධනා කළාම එදා
ඇහැට පේන්නේ නැති විශාල පිරිසකට හරියට මිහිඳු මහරහතන් වහන්සේ දේශනාව මිහිඳු මහරහතන් වහන්සේ ඒ අභිඥාපාදක සමාපත්තියෙන් නැගිටලා සුමන සාමණේරයන් වහන්සේ ආරාධනාව කරනකොට ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ නැවත 4 වෙනි ධ්‍යානෙන් නැගිනවා. මේවා ඔක්කොම ආධ්‍යාත්මික ප්‍රවේශ. ඒ 4 වෙනි ධ්‍යානෙන් නැගිටලා ඒ වෙලාවේ උන්වහන්සේ අර සමචිත්ත පරියාය විග්‍රහය පැහැදිලි කරද්දී දුර ඉන්න අමනුස්ස කොටස් වලට පවා මේ ළඟ ඉඳලා අපට අඬ ගහනවා වගේ. මේ ළඟ ඉඳලා කවුරු හරි කෙනෙක් අපට යමක් කියලා දෙනවා වගේ බොහොම පැහැදීමක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට යම් ප්‍රසාදයක් හදාගත්තා කියනවා. එතකොට එක පැත්තකින් රජුරෝ පහදවලා මූලික බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම පිණිස පදනම හදුවා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ දැනගත්තා අනාදිමත් කාලයක් තිස්සේ හැට නොපෙනෙන විවිධ දේවල් පුද පූජා කරමින් හිටපු අවදීන් නිසා ඒවා තුල යම්කිසි හානියක් තියෙනවා නම් ඒ හානිය දුරු කරන්න ඕන කියලා එදා රාත්‍රියේ ඒ දෙවියන්ගේ ප්‍රසාදයේ පිණිස ඇහැට නොපෙනෙන අයගේ ප්‍රසාදයේ පිණිස සම්පූර්ණ සමාපත්තියකින් අවදි වෙලා උන්වහන්සේ දේශනාව කළා. ඒ වෙනකොට ඇත්තටම ඒ දේශනාවටත් වඩා දැන් මේක ඊටාම වැදගත් කොටස තමයි පහුවෙනිදා උදේ කාලේ රජුරු කරත් එවලා තියෙනවා මිහිඳු හාමුදුරන්ට වඩින්න. එතකොට මිහිඳු හාමුදුරන්ට වඩින්න කරත් එව්වට මිහිඳු හාමුදුරුවෝ කියලා තියෙනවා මේ අපි නම් සත්තු බැඳපු කරත්තවල යන්නේ නැහැ. ඔගොල්ලෝ යන්න කියලා. විශාල කරත්ත පෙළක් එවලා තියෙනවා ආරක්ෂා සහිතව. එකක් තමයි ආරක්ෂා සහිත වීමට හේතුව Tamanගේ ඊටාම හිතයිශී අධිරාජ්‍යවාදී රජෙගේ පුතාණි මොනවා වුණත් ඒකේ එකක්. අනිත් එක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අරගෙන ආපු පිරිසක්. අනික මේවා නිකම්ම සංසිද්ධියක් විදිහට ගන්න නරකයි. මේ අයගේ පුරාණ හේතුඵලවල ගැලපීමක් පවා තියෙනවා. දැන් වජිර මහත්තයා මේ කිසිවක් අහඹු සිද්ධි නෙමෙයි. මේ හැම දෙයක්ම පුරාණ හේතුඵලවල සම්බන්ධයක් තියෙනවා. ඔබතුමා මම අතර ඇති වෙන මේ සාකච්ඡාව පවා පුරාණ හේතුඵලයක ප්‍රතිඵලයක් විදිහටයි අපි සලකන්නේ. ඒ නිසා මේ හැම දෙයක්ම අහම්බයක් විදිහට බුදුදහම සලකන්න අපට උගන්වලා නැහැ. හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් විදිහට. මේ ධර්මාශෝක රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුරෝ මේ සියලු දෙනාම අතීතේ එකතු වෙලා ධර්මයේ දියුණු කරපු අය. අපි සාංශාරිකයිනේ හැමෝම. ඒ සාංශාරිකව දියුණු කරපු ಗುಣධර්මයේ සංසාර පුරුද්ද තමයි මේ මතුවෙලා එන්නේ. එතකොට මේ සංසාර පුරුද්දේ එක්තරා අවධියක් විදියටයි මේක සඳහන් වෙන්නේ. ඊට පස්සේ අර කරත්ත පෙළ හරවල යවුවට පස්සේ උන්වහන්සේලා ඒත් සමාපත්තියෙන් නැගිටලා තමයි මාලිගාවට වැඩි කියනවා. හැබැයි මාලිගාවට වැඩම කරලා කරපු දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. ඇත්තටම දැන් මාලිගාවට වැඩම කළා කරපු මේ දේශනා තුල හඳුරන්නේ දැන් මිහිඳු මහරහතන් වහන්සේට පැහැදිලි වෙනවා මේ අධ්‍යාත්මික ගුණය පිහිටන පිරිසක් මේ එකතු වෙලා ඉන්නවා කියලා. දැන් පුද්ගල අධ්‍යාත්මයේ තියෙන සංයෝජන ලියලා දාන්න දැන් සමචිත්ත පරියාය වගේ සූත්‍ර ඔස්සේ ගමන් කරලා ඊට පස්සේ පේතවත්තු විමානවත්තු එතකොට සත්‍ය සංයුක්තය වගේ දේවල් වල අර මේ සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ ඉන්න කෙනාගේ මනස අවදි කරන්න ඕන ආලෝකමත් කරන්න ඕන ස්වභාවය ඊටාම පිළිවෙල සහගතව අවබෝධ කරගත්ත දේශනා මාලාවක් නේද හාමුදුරනේ මෙහි සඳහන් වෙලා තියෙන්නේ. දැන් එතනදී අපි හොඳට මතක තියාගන්න ඕනේ දැන් එදා ඒ වෙනකොට මේ පණිවිඩය මිහිඳු හාමුදුරුව වැඩියා කියන පණිවිඩය ලැබුගින්නක් වගේ පැතිරෙන්නේ නැති. ඒ කාලේ මේ අද වගේ මොකක්වත් තාක්ෂණික ක්‍රම තිබ්බේ නැහනේ. හැබැයි කොහොමද පැතිරුණේ? 20000ක් දඩේමිය ආවා. එතකොට මේ 20000ක් දඩේමිය ආවට පස්සේ මේගොල්ලෝ ගමට ගිහින් කියන්නේ නැති මෙන්න මේ අමුතු මිහිස මුඩු කරගත්ත පිරිසක් ඇවිල්ලා මෙන්න මෙහිම කතාවක් කිව්වා. ඊට පස්සේ රජුරුවත් දන ගැහුවා. රජුරුව ඒ ඇවිල්ලා ඉන්න පිරිසේ ප්‍රධානියාලු ජම්බුද්දීපේ රජුරුවන්ගේ පුත්‍රයා. ඒතකොට ඒ බඳු රාජතාන්ත්‍රික බලයක් තියෙන කෙනෙක්. හැබැයි නිවුණු මුනිවරයෙක්. බොහොම ශාන්තයි ඉඳුරන් ප්‍රසන්නයි. ඒ වගේම තමයි මෙන්න මෙහිම කතාවකුත් කිව්වා. ඒ කියන්නේ මේ බොහොම නිදහසේ කල්පනා කරන විදිය ගැනත් යම් ඉඟියකුත් දුන්නා. එතකොට උන්වහන්සේ ඉස්සරහා රජුරුවන්ගෙන් උන්වහන්සේ ප්‍රශ්නත් ඇහුවා. රජුරුව ඒකට උත්තරත් දුන්නා. ඒ වෙලාවේ රජුරුවත් එක්ක බොහොම පිළිසඳර කතාවකත් දෙදුනා. ඒ මුනිවරයා බුද්ධං සරණං ගච්ඡාමි කියන රජුරුවත් කිව්වා අපිත් කිව්වා. එතකොට 20000ක් මේ කතාව ගෙවල් වලට ගිහින් තමන්ගේ බිරින්දෑවරුන්ට දරුවන්ට මෙන්න මෙහෙම අමුතු දෙයක් කැලෑවේ ඇස්තුලේ අද සිද්ධ වුණා කියලා කිව්වට පස්සේ මේක 20000ක් අතරින් ප්‍රචාරය වෙනකොට ලැබුගින්නක් වගේ පැතිරෙන්නේ නැති කෙනෙක් අහන්න පුළුවන් මේ පහුවෙනිද වෙනකොට කොහොමද විශාල පිරිසක් මාලිගාවට එකතුනේ කියලා.
ඒකට හේතුව තමයි මේ 20000ක පිරිස මේ පණිවිඩය ගිහින් කිව්වම මාලිගාවට උන්වහන්සේලා පහුවෙන වඩිනවා කියන ආරංචියට විශාල පිරිසක් එකතු වුණා. මේ කවුද ඇවිල්ලා ඉන්නේ? මොන වගේ පිරිසක්ද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ වෙනකොට රජුරෝ ගිහින් අනුලාභිසව ඇතුළු පිරිසටත් කියන්නේ ඇති මෙන්න මෙහෙම පිරිසක් ඇවිල්ලා ඉනවා. අද උදේම මාලිගාවට වඩිනවා උන්වහන්සේලා කියලා තියෙන්නේ ඇති. ඒකට උන්වහන්සේ ඇවිල්ලා මේ වෙනකොට මේ ධර්මයක්වත් සතිපට්ඨානයක්වත් මේ මොකක්වත් දන්න අය නෙමෙයිනේ. චතුරාර්ය සත්‍ය ධර්මී කියන්නේ මොකද්ද? මේ මොකක්වත් දන්නේ නැති මිහිඳු හාමුදුරුවන්ට මේක මුල්ල ඉඳලා ඊටාම ප්‍රවේශමින් නිකම් පුංචි දරුවෙකුට යමක් කියලා දෙනවා වගේ කියලා දෙන්න වෙනවා. මොකද්ද මේ බෞද්ධ සම්භවය ගැන මොකක්වත් දන්න කවුරුවත් නෙමෙයි. ඒ නිසා එදා උන්වහන්සේ උපක්‍රමශීලීව සැලසුම් සහගතව උන්වහන්සේ සංසාර බය ඇති වෙන විදිහටයි කරුණු කියන්නේ. මේ සසර කියන්නේ මෙන්න මේ බඳු තත්ත්වයක්. එතකොට මේ Tamanගේ සිතින් කයින් වචනින් යමෙක් කර්ම කරගත්තොත් එහෙම ඒ කර්මවල විපාකයේ හැටියට එයා මෙන්න මේ තැන්වල උපදිනවා කියලා අර ප්‍රේත වස්තුව පිළිබඳව. ඒ වගේම තමයි සිත කය වචනින් මුල් කරගෙන යම් කෙනෙක් කුසලයේ පැත්තට බරව Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශය හදාගත්තොත් මෙන්න මේ බඳු සුගතිගාමී තැන්වල උපදිනවා. ඒ වගේම තමයි යම් කෙනෙක් මේ සුගතියද දුගතියද අතහැර දාලා. එතකොට දැන් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න ඇතිනේ. එහෙනම් මේකේ අපි එහෙනම් සුගතිගාමී වෙමු කියලා. එතකොට ඒ සුගතිය අතරින් නෑ අපේ ඉලක්කය ඒකත් නෙමෙයි. ඒ කියන්නේ අපේ ප්‍රධාන කතාව සුගතිගාමී වෙන එක නෙමෙයි. මේ ලෝකේ සත්‍ය කියලා ලෝකේ පරමාර්ථ සත්‍යයක් තියෙනවා. මෙන්න මේ පරමාර්ථ සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ සත්‍ය සංයුක්තේ ওই සත්‍ය සංයුක්තේ තියෙන වජිර මහත්තයා චතුරාර්ය සත්‍ය ගැන. එහෙමයි. එතකොට දැන් බුදුදහමේ කේන්ද්‍රය තමයි චතුරාර්ය සත්‍යය. එතකොට චතුරාර්ය සත්‍ය සම්බන්ධ ඊටාම ලස්සන පණිවිඩයක් අර ඉස්සෙල්ලම සංසාර බය හදනවා. ඊට පස්සේ සුගතිය ගැන කියනවා. ඊට පස්සේ සුගතිය වඩා හොඳ තැන විදියට මතු කරලා උන්වහන්සේ කියනවා සුගතියත් විපාක දිදී අනිත්‍ය වෙනවා. ඒ විපාක දිදී අනිත්‍ය වෙනවා නම් මොකක්ද අපි කරන්න ඕන කියලා මිනිස්සුන්ගේ අතර යම් අදහසක් ඇති වෙනකොට ඒකට මෙන්න මේ සත්‍ය අවබෝධයේ පැත්තට විවෘත වෙන්න කියලා ප්‍රේත වස්තුවත් විමාන වස්තුවත් සත්‍ය සංයුක්තයත් කියන මෙන්න මේ කාරණා තුන ඊටාම පැහැදිලිව පුංචි දරුවෙකුට කියලා දෙනවා වගේ අනුලා බිසව ඇතුළු මාලිගා විශාල පිරිසකට මේ දේශනාව කරනවා. ඇත්තට මේකේ තමයි අපි මීට පෙරත් අර ඔබතුමත් එක්ක කතා කරද්දිත් මතු කළා මේ දැන් මේක තමයි තියෙන්නේ ත්‍රිපරිවට්ටේ බුදුදහම. අපි හැම වෙලාවකම වජිර මහත්තයා බුදුදහමේ දේශනාවේ රටාව තමයි ත්‍රිපරිවට්ට ආකාරයෙන් තමයි දේශනාව පැහැදිලි වෙන්නේ. ඒ ආభాෂය ගැන අපි වෙනම සාරගවිසි වැඩසටහනක් කරන්න වටිනවා හේතුව බුදුදහමේ ත්‍රිපරිවට්ටයක් තියෙන හැම වෙලාවකම. දැන් ඉස්සල්ලාම් බලන්න පටිච්ච සමුප්පාදේ කියලාදී ඉස්සල්ලාම් කියනවා අවිද්‍යා සහගත පටිච්ච සමුප්පාදේ. ඊට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් පටිච්ච සමුප්පාදේ ලියා ගන්න විදිය. ඒ වගේම ඊට පස්සේ කියනවා ක්ෂණයක් ගානේ පටිච්ච සමුප්පන්නව ඇති වෙන ක්‍රියාවලිය. බලන්න ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඉස්සල්ලාම සසර ගැන කියනවා. ඊළඟට සංසාරික ජාලයේ කඩන විදිය ගැන කියනවා. සාංශාරික ජාලයේ කඩාගෙන Taman තුල දැක්ම තහවුරු කරගන්න තැන ගැන කියනවා. දැන් බලන්න ඉස්සල්ලාම සත්‍ය මතු කරනවා. ඊළඟට කෘත්‍ය කරන්න ඕන දැන කියනවා. කෘත කරලා ඉවර වුණ බව මේ ජීවිතේ තහවුරු කර ගැනීම ගැන කතා කරනවා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත. සීලය ගැන කියනවා, සමාධිය ගැන කියනවා. සමාධියෙන් ප්‍රඥාව අවදි කරගෙන සදාකාලිකව දුක ඉවර කර ගැනීම ගැන කතා කරනවා. සීල සමාධි ප්‍රඥා ත්‍රිපරිවට්ටයක් තියෙනවා. ඒ වගේම සම්මාදිට්ඨියේ ත්‍රිපරිවට්ටය ඊටාම ප්‍රවේශමෙන් ලංකා සමාජය තුළ ජනගත කරපු ඊටාම ප්‍රබල අවස්ථාවක් විදියටයි මම මේක දකින්නේ. ඒ කියන්නේ പ്രേත වස්තුව කියනවා. പ്രേත වස්තුව කියන්නේ මේ പ്രേත ලෝකයේ ඒ සත්වයාගේ උපත සකස් වෙන විදිය. එතකොට මහ විශාල සංසාර බයක් නේ ඇති වෙන්නේ. අනේ සංසාරي කියන්නේ මෙන්න මෙහිම අවදානම් සහිත තැනක්. අපිට කවුරුවත් මෙහිම කතාවක් කියලා තිබ්බේ නෑ නේද කියලා ඊටාම බිහිසුණු බවක් ඇති වෙනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටියේ ප්‍රතිලාභය ගැන කියනවා. ඔන්න එක පැත්තක්. හරි. ඒක අවදානම් නම් අවදානමින් මිදිච්ච අවස්ථාව ගැන කියන ඔන්න ලෞකික සම්මාදිට්ඨිය. ඒතකොට ලෞකික දැන් විමාන වස්තුවෙන් කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ප්‍රතිලාභය. പ്രേත වස්තුවෙන් කියන්නේ එදිනෙදා ජීවිතයේ තුල මිත්‍යා දෘෂ්ටියේ ප්‍රතිලාභය. ඒතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ යටිපෙලෙන් කියනවා මැද පෙළ විදියට සම්මා දිට්ඨියට එන්න කියලා කියනවා. මොකද දන් දීමේ සම්මා දිට්ඨියේ මූලික අවස්ථා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරනවා, ධර්මයේ විශ්වාස කරනවා, සංඝයා විශ්වාස කරනවා. දන් දීමේ සිල් රැකීමේ විපාක විශ්වාස කරනවා.
ඕපපාතිකව සත්තු විශ්වාස කරනවා. ඇයි නැත්තම් പ്രേත ලෝකේ උපදිනවා දිව්‍ය ලෝකවල යනවා කියලා පිළිගන්නේ නැහැනේ. ඕපපාතිකව සත්තු විශ්වාස කරන්නේ නැත්තම් අම්මා තාත්තාව විශ්වාස කරනවා. මෙන්න මේ විදියට විශ්වාසයේ මත යම් පුද්ගලයෙක් ශක්තිමත් වෙලා ඊට අනුව Tamanගේ හැසිරීම තිබ්බොත් එහෙම මේ හැසිරීම තියෙන තැනක පුද්ගලයාගේ ජීවිතේ විවෘත වන සුගතිය ගැන මෙතන කතා කරනවා. ඔන්න ලෞකික සම්මාදිට්ඨිය. එතනින් නැවතෙන්නේ නැතුව උන්වහන්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කියනවා. ඒ කියන්නේ දැන් ලෞකික සම්මාදිට්ඨියේ හැටි තමයි වජිර මහත්තයා අර දසවස්තුක සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කොහොමද ධර්මයේ තෝරලා තියෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය වජිර මහත්තයා මෙහිමයි තෝරන්නේ. දුක්ඛේ ඥානං ඔය සත්‍ය විභංග සූත්‍රයක තියෙනවා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චතාවුසෝ සම්මාදිට්ඨිය. ඔන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් බලන්න නිරේ ගැන කියලා මිත්‍යා දෘෂ්ටිය ගැන කියනවා. ඊට පස්සේ දසවස්තුක සම්මාදිට්ඨියට ඇතිවීම ගැන සුගතිය ගැන කතා කරලා පැහැදිලි කරනවා. එතනින් නොනැවති. එතනින් නැවතෙනවා නම් ඒක අපේ ක්‍රමේ නෙමෙයි. මොකද එතනින් නවතින එක අපේ ක්‍රමේ නෙමෙයි. අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ සසර නම් මහණෙනි අසුරු සෙනක් ගහන මොහොතක්වත් වර්ණනා කරන්න බෑමයි කියලා. ඊට පස්සේ එතනින් නැවතින් නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨියේ කූට ප්‍රාප්තිය විදියට ආර්ය සත්‍ය අවබෝධයෙන් මේ සාංශාරික ජාලේ නිමා කරන්න පුළුවන්. සංසාරික ජාලේ සම්පූර්ණයෙන් සිඳලා බිඳලා දාන්න පුළුවන් කියන කතාවට බුදුදහම එකතු වෙනවා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියත් ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් පිළිබඳ පැහැදිලි කිරීම තමයි මිහිඳු මහරහතන් වහන්සේ දෙවැනි වරට ලංකාවට මේ දෙවැනි වරට ගෙදරට වැඩම කරලා මාලිගාවට වැඩම කරලා මාලිගාවේ ඉන්න රාජකීය පිරිසට කරපු දේශනාව තුළ ත්‍රිපරිවට්ට ආభాෂෙන් ඉතා ප්‍රවේශමින් මූලික බුද්ධ ශාසනය රාජකීය පිරිස අතර ජනගත කිරීමක් තමයි දකින්න ලැබෙන්නේ. දැන් අර බය උපද්දනවා. දැන් പ്രേතවත්ව වගේ තැන්වලට අරන් ගිහිල්ලා සසර තියෙන බියකරු ස්වභාවය, ඒ වගේම සැප සහිත ස්වභාවය. එහෙද කෙලවර උනයින් පස්සේ අපිට යන්නට ඕන අරමුණු සහිත බව පැහැදිලි කරලා දැන් ඊට පස්සේ ක්‍රමිකව මේ පංචස්කන්ධේ ලියුණු ස්වභාවයන් පිළිබඳව පංචස්කන්ධයේ දරුණු වදකයන් බවට පත් වෙන්නේ කොහොමද? එතකොට මේ ඌගේ තරණය කරලා විමුක්ති සුවය ලබන්නේ කොහොමද? එතකොට දැන් දේවතුල්ත සූත්‍රය වගේ තැන් බාලපඬිත සූත්‍රය, එතකොට මේ අක්මුල් නැති සංසාරය ගැන අපට දේශනා කරපු අනමතග්ග සූත්‍රය වගේ තැන් මේ ඇතුලේ ආම්රනේ මේ සිරුර සහ ආසාව සැප කැමැත්තෙන් තොරවීම කියලා කියන මේ රවුමේ නේද මේ සියලු සූත්‍ර ඒකාත්මික වෙන්නේ. ඔව් දැන් උතුමා ඊටාම වැදගත් දෙයක් කිව්වේ. ඒ තමයි දැන් සංසාරයෙන් ඈතර වෙන්න කිව්වට වැඩක් නැහැ නේ. සංසාර බය ඇති වෙන්නත් ඕනේ. ඒ කියන්නේ සංසාරික බය උපදින්න නැතුව සංසාරයෙන් නිදහස් වීමක් ගැන එකතු කතා කරන්න බෑ. ගොඩාක් දෙනෙකුට වජිර මහත්තයා සංසාර බය නැහැ. ඒ නිසා සංසාර බය නැති නිසා ගොඩාක් දෙනෙක් කැමති නැහැ අවබෝධයේ පැත්තට Tamanගේ හිත නම්ම ගන්න. හේතුව සංසාරයේ මෙබඳු අවදානම් සහිත තැනක් කියලා වුන් විශ්වාස කරන්නේ නැහැ. දැන් ඔකට බොහොම ලස්සන විග්‍රහයක් තමයි දැන් අපිට තේරෙනවා. දෙවනි වතාවේ පිරිසට බණ කියනකොට අර මිහිඳු හාමුදුරු වැඩිය බව ආරංචි වෙනවනේ විශාල පිරිසකට. ඒ අය මාලිගාවට එකතු වෙලා තියෙනවා. තැනින් තැන එකතු වෙලා තියෙනවා. එකතු වුණාම මිනිස්සු කෑ ගහ ഘോഷාවක් ඇති වෙලා තිනවා. කවුද ආපු කෙනා අපිට පේන්නේ නැහැ. 아무තු පිරිසක් ආවලු මාලිගාවට අපිට පේන්නේ නැහැ. එච්චරට පිරිසක් එකතු වෙලා තියෙනවා. ඉතින් රජුරවන්ට හරි කරුණාවක් අනුකම්පාවක් ඇති වුණා. අනේ මගේ මේ පොදු ජනතාවට මේ මොනවා හරි කියන්න පුළුවන් නම් මේ මුනිවරයන් වහන්සේගේ කතාව මේ අහිංසක මිනිසු අතරටත් ගෙනියන්න පුළුවන් නම් හොඳයි කියලා එදා රජුරවන්ගේ ඇත්ගාල ලෑස්ති කරලා තියෙනවා. එතන තමයි දැන් ජේතවන සෑය තියෙන්නේ. ජේතවන චෛත්‍යය තියෙන්නේ. එතන තමයි ඔය පළවෙනි වතාවට මිහිඳු මහරහතන් වහන්සේ පොදු ජනතාවට කතා කරලා තියෙන්නේ. ඒතර පොදු ජනතාවට බණ කියන්න ලෑස්ති වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් මණ්ඩපයක් හදලා ඇත්ගාලේ විශාල පිරිසක් එකතු වෙලා ඉන්නකොට එදා තමයි මේ සංසාරය කියන්නේ මෙන්න මෙහිම එකක් කියලා ඔය දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන දේවදූත සූත්‍රයේ සංසාර බය විතරයි තියෙන්නේ. වගකීම කාටවත් දෙන්න බෑ.
වගකීම ඔබ ගන්න ඕන. ඒ කාලේ යක්කුන්ට ඒ වගකීම දුන්නා. වගකීම පේන්නේ නැති කාට හරි කෙනෙක් දෙන්න බලාගෙන ඒ වෙනකොට මිනිස්සු හිටියේ. ඒ කියන්නේ Tamanට විසඳ ගන්න බැරි වෙනකොට කවුරු හරි යක්ෂයෙකුට ගිහින් ඒගොල්ලෝ කියනවා. එක්ක ගලක් ළඟට ගිහින් ඒකට කියනවා. ගහක් ළඟට ගිහින් ඒකට කියනවා. ඒතර එහෙම වගකීම ගහකට පවා බාර ගන්න පුළුවන් කියලා වගේ චින්තනයකුත් ඒ කාලේ සමහර මිනිසුන්ගේ හිතේ තිබිලා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇසුරෙන් මිහිඳු මහරහතන් වහන්සේ පොදු ජනතාවට වදාළේ වගකීම කාටවත් දෙන්න බෑ. තමන් වගකීම ගන්න ලෑස්ති වෙන්න ඕන. හේතුව තමයි වගකීම් පැහැර හැරියොත් සාංශාරික අවදානෙම වැටෙන්නේ තමන්. එතකොට තමන්ට කියන්න බෑ අනේ මට මෙහෙම වුණේ අපේ අම්මා නිසා, අපේ තාත්තා නිසා, ආණ්ඩුව නිසා. එහෙම කියන්න බෑ. එයි බලන්න මේ දැන් දේවදූත සූත්‍රේ පටන් ගන්නෙම අර දේවදූතයෝ 5 දෙනෙක් ගැන අහනවලු. මේක නිකන් කතාවක් වගේ වුණාට මේක නිකම්ම සිද්ධියක් නෙමෙයි. දේවදූතයෝ 5 දෙනා ගැන නිරේ ඉන්නේ යමරජුරු ප්‍රශ්න කරනකොට ඇත්තටම යමරජුරු කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා සාකච්ඡා නොකළ යුතුයි. හේතුව මේ නිරයේ ස්වභාවය කියන්න නිශ්චිත ක්‍රමයක් තියෙන්න නැතුව ඇති බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මිනිසුන්ට තේරෙන ශෛලියකින් මේක කියන්න උත්සාහ කරන්න ඇති. එතකොට යමරජුරු පළවෙනියෙන් අහන්නේ එම්බා පුරුෂය. දැන් පොදු ජනතාවගේ චින්තන රටාව මනෝභාවයන් බුද්ධිමට්ටම එක එක විදියනේ. එතකොට ඒ අයට ඇයි මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය වගේ පුරාවෘත්ත ශෛලිය විග්‍රහයක්ම කරන්නේ? ඒ හැමෝටම මේ පණිවිඩය යන්න ඕන. හැමෝටම සංසාර බය දැනෙන්න ඕන. දැන් බලන්න මේක පටන් ගන්න මේ එම්බා පුරුෂය. නුඹ පළවෙනි දේවදූතයා දැකලා තියෙනවද? එතකොට අර නිරයට ගිය නිරසත්වයා කෙනවලු අනේ මම දැකලා නැහැ. මොනව නුඹ දැකලා නැහැ ඉපදුණු ගමන් ළමයින්? දැකලා තියෙනවා. එතකොට හිතුන්නේ නැද්ද උඹට මමත් ওই විදිහට උපන්නේ? දැන් මම වෙනස් වෙලා. මම ඉස්සරහටත් වෙනස් වෙයි. මමත් ওই විදිහට මල මූත්‍රා ගොඩේ වැටිලා හිටපු මම තමයි දැන් වෙනස් වෙලා. හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. එතකොට කියනවා යමරජුරු කියනවලු එම්බා පුරුෂය නුඹේ ප්‍රමාදයට නුඹේ මව් වග කියන්න ඕනේ. අන්න වගකීම තමන් ගන්න ඕනේ. නුඹේ පියා වගකීම ගන්න ඕනේ. නුඹේ පියා මේකට වග කියන්න ඕනේ. නුඹේ ඥාතිවරයා, නුඹේ බිරිඳ, නුඹේ අසල්වාසී, නුඹේ මිත්‍ර වග කියන්න ඕනේ. එම්බා පුරුෂය නුඹෙමයි වරද කරගත්තේ. අන්න වගකීම තමන්ට ගන්න බැරි වුණොත් තමන් අවදානෙමි වැටෙන විදිය වගකීම් සහිත ශ්‍රාවකයෙක් පොදු ජනතාව මත හදන්න කරපු ඉතා සොඳුරු විග්‍රහයක් තමයි දේවදූත සූත්‍රය කියන්නේ. ඒතකොට ඒක පොදු ජනතාවට කියද්දි ඒතකොට තවත් විශාල පිරිසක් එකතු වෙන්න ඇති. මොකද ඒ වෙනකොට ටිකක් රෑබෝ වෙන්නත් ඇතිනේ. ඉතින් රාජ්‍යවල ඉතින් පන්දම් පත්තු කරලා ඒකට අදාළ පරිසරය හදලා දෙන්න ඇති. මිනිස්සු කෑ ගහ ഘോഷාව ඇහෙනවා මේ අපිට ඇහින්නේ මේ කියන කතාව අපිට මේ ഘോഷාවත් එක්ක ඇහින්නේ නැහැ කියනකොට රාජ්‍යරුවන් හිතුණා මට දෙන්න පුළුවන් විශාලම තැන තමයි මම මේ හදලා තියෙන්නේ. නමුත් මෙතන මේ පොදු ජනතාවට මේ නිදහසේ මේ බණ අහන්න බෑ. හොඳම දේ තමයි මහමෙවුනා උයන මේ ස්වාමීන් වහන්සේලාට ලෑස්ති කරලා මහමෙවුනා උයනට පොදු ජනතාව එකතු කරන්නේ. මොකද නැත්නම් මේ බණ කියන්න වෙන්නේ නැහැ කියලා එදා මහමෙවුනා උයනට එකතු කළාම අර ඔබතුමා කියපු බාලපඬිත සූත්‍රයෙන් එදා බණ කියනවා. ඒක හරි පුදුම විග්‍රහයක්. මේ බාලපඬිත සූත්‍රය අර ඔබතුමා වේදනාව ගැන, තණ්හාව ගැන පොඩි ඉඟියක් අදහසක් මතු කළානේ. ඔය බාලපඬිත සූත්‍රය වගේ දේශනාවල වජිර මහත්තයා ඒ පිළිබඳ හරි ලස්සන විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ බාලයාගේ චින්තනය සහ පඬිතයාගේ චින්තනයේ ස්වභාවය. අපිට නිකන් බාලයා පඬිතයා කියනකොට බාලයා කියන්නේ මේ අසෘත බුදුදහම පැහැදිලි කරන බාලයා සහ පඬිතයා කියන අර්ථය පැත්තෙන් කතා කළොත් එතන අන්ධ බාල පෘථග්ජනයා එක පැත්තකින් කතා කරනවා, සෘතවත් ආරි ශ්‍රාවකයා අනිත් පැත්තෙන් කතා කරනවා. ඊට පස්සේ ඒ දෙන්න ලෝකේ බලන්නේ කොහොමද? ලෝකේ දකින්නේ කොහොමද? ඒ දෙන්නගේ චින්තනීය තුල පවතින ප්‍රශස්තභාවය කොහොම එකක්ද? දුර්වලතාවය කොහොම එකක්ද? බාලයාගේ චින්තනයේ කඩා වැටුණු චින්තනයක් කියලා කියන්නේ මොකක් පදනම් කරගෙනද? පඬිතයාගේ චින්තනයේ උසස් චින්තනයක් කියලා කියන්නේ මොකක් පදනම්? අර ඔබතුමා වේදනාව සම්බන්ධ පැහැදිලි කරපු කාරණය ඔය බාලපඬිත සූත්‍රයේ අන්තර්ගතය හරි ලස්සනට තියෙනවා. ඒකේ තියෙනවා දැන් බාලයා කියන්නේ අන්ධ බාල පෘථග්ජනයා. ඒ කියන්නේ අසුරුතවත් පුත. එයා අහලා නැහැ මෙහිම කතාවක්. චතුරාර්ය සත්‍ය පිළිබඳ එයාට යම් සාකච්ඡාවකට එකතු වෙලා නැහැ. අසුතව පුතග්ජනෝ. අසෘත කියන්නේ අහලා නැහැ කියන එකනේ. ශ්‍රුතවත් කියලා කියන්නේ අහලා කියන එකනේ. අසෘතවත් පුතග්ජනේ. අහලා නැහැ. මොකද්ද අසෘතවත් පුතග්ජනයේ ස්වභාවය?
එයාගේ ස්වභාවය තමයි සත්පුරුෂාණන් අදහස් ආවේ. සත්පුරුෂයා දන්නෙත් නැහැ. සත්පුරුෂ ධම්මස අකෝවිදු. සත්පුරුෂ ධම්මෝ අවිනීතු. සත්පුරුෂයාගේ ධර්මයේ දන්නෙත් නැහැ. සත්පුරුෂ ධර්මයේ තුල හික්මීමකුත් නැහැ. ආර්යාණන් අදහස් ආවේ. ආර්යයන් වහන්සේලා දැකලත් නැහැ. දැන් මේ ප්‍රතිලාභිද මේ අයට හම්බ වෙලා තිනවා. ආර්ය ධම්මස් අකෝවිදෝ ආර්ය ධම්මෝ අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල හික්මීමකුත් නැහැ. එයාට කියනවා අන්ධ බාල පෘථග්ජනය. අශෘතවත් පෘථග්ජනය. ඔන්න බාලයා. එතකොට මෙතන ඉන්න ඇත්තේ ඔක්කොම බාලයෝ ගොඩක් තමයි එදා. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේගේ දායාදයෙන් අපි පඬිතු වුණා කිව්වට අද මිනිසුන්ට එහෙම චින්තනයක් නැහැ. අද මොට වෙච්ච චින්තනයක් තියෙන්නේ. අද මිනිසුන්ට යෝනිසෝ මනසිකාරයවත් නැහැ. මේ කියන මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයෙන් මිහිඳු මහරහතන් වහන්සේට අපි සදා ණය ගැති. මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයෙන් මිනිසු මොනවද අද කරන්නේ? මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් මොකක්ද? ප්‍රතිපත්ති සහිත වෙන එක. කො මිනිසුන්ගේ ජීවිතවල ප්‍රතිපත්තිය. එතකොට දැන් මේ ප්‍රතිපත්තිය කියන්නේ පන්සලට වෙලා හාමුදුරුවෝ ඇසුරු කරගෙන මේ සාසනික කටයුතු වලට උදව් පදව් කරගෙන පන්සල් වල ටයිල් අල්ලගෙන ওই චෛත්‍ය ආරාමයේ වහදාගෙන ඒ ටිකද ප්‍රතිපත්තිය නෑ. තමන්ගේ ඇතුළ වෙනස් කර ගැනීම පිළිබඳ විශාල කතාවකට අපිට එකතු වෙන්න වෙනවා. ඒතර මේ කතාව අහුමුළු නැතුව, හංගන්නේ නැතුව, ගුරු මුෂ්ටියක් නැතුව මිහිඳු මහරහතන් ලස්සනට අපි ඉස්සරහා තිබ්බා. අපේ දෝතට දුන්නා. ඒ දෝතට දුන්න ධර්මය මගේ ඇතුලේ කොච්චර මම රෝපණය කරගෙන තියනවද කියලා අපි විශාල තමන් පිළිබඳ විමසීමකට යන්න ඕන. දැන් බලන්න ওই බාලපඬිත සූත්‍රයේ මතු කරන හරය ඔබතුමා කියපු කාරණේට ඉතා සම්බන්ධයි. ඒක ලස්සන දාර්ශනික ගැඹුරු කතාවක්. දැන් බාලයා කියන්නේ අශෘතවත් පෘථග්ජනයා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන කෙනෙක් ඉන්නවා, පඬිතයා. එයා ආර්ය ධර්මයක් දන්නවා, ආර්ය ධර්මයේ තුල හික්මීමකුත් තියෙනවා, ආර්ය ධර්මයේ තුලින් ලබාපු ශික්ෂණයකුත් තියෙනවා. ඒතර මේ ශික්ෂණයට පත් වෙච්ච කෙනා ලෝකේ දකින්නේ කොහොමද? අන්න ඔය වේදනාව සම්බන්ධ කතාව එතන තමයි අපි ගලප ගන්න ඕන. බාලයෙක් විදියට ඒකෙත් හැබැයි බාලපඬිත සූත්‍රයේදී සංසාර බය මුලින්ම තියෙන්නේ. පඬිතෙක් විදියට ලෝකේ දකින්නේ කොහොමද? බාලයෙක් විදියට ලෝකේ දකින්නේ කොහොමද? හොඳයි, මගේ ලෝකේ කියන්නේ මොකක්ද? මගේ ලෝකය කියන්නේ මම ඇහෙන් දකින තත්ත්වේ, කනෙන් අහන දේවල් ටික, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන, මනසට දැනෙන, අහන, දකින, දැනෙන, හිතෙන දේවල් ටික තමයි මගේ ලෝකය. එතකොට මේ ලෝකය තුල මම කොහොමද ලෝකේ දකින්න ඕන පඬිතෙක් විදියට. එතකොට මේ පඬිතයා කියන ස්වභාවය තුල ලෝකේ දකින්නේ මෙන්න මෙහෙමයි. ඔන්න බලන්න ගැඹුරු කතාවක් කියන්නේ. සාමාන්‍ය ලෝකයේ කෙනෙක්, අශෘතවත් පෘථග්ජනෙක් වජිර මහත්තයා ලෝකේ දකින්නේ සෝ සුඛා වේදනං වේදියමානෝ. සැප වේදනාවක් ඇති වෙනකොට ඒ සැප වේදනාව යා විඳිනවා. ඒ සැප වේදනාවේ මුසපත් වෙනවා. ඔන්න බාලයා ලෝකේ දකින්න විදිය. එතකොට සැප වේදනාව ඇති වෙන්නේ කොහොමද? සැප වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒ කියන්නේ ඇහැට රූපයක් පෙනෙන මට්ටම නිසා තමයි රූපය පදනම් කරගෙන තමන්ගේ හිතේ සැප වේදනාව උපදින්නේ. එතකොට මේ සැප වේදනාව උපදිනකොට අර බාලයාගේ ස්වභාවය තමයි ඒ සැප වේදනාවේ මුසපත් වෙනවා. ඒ සැප වේදනාවේ මුසපත් වුණාම වෙන ඇතුලේ වැඩක් තියෙනවා. ඇතුලේ දෙයක්. ඒ තමයි රාගානුසය කියන එක මෝරනවා. ඒ වගේම තමයි බාලයාගේ ස්වභාවය තමයි ඒ බාලයාගේ හැටි දුක්ඛ වේදනාවක් ඇති වෙනකොට ඒ දුක් වේදනාව ඉදිරියේ අඬනවා, වැළපෙනවා, සෝසුසුම් හෙලෙනවා, පපුවට අත් දෙකෙන් ගහ ගන්නවා, කෑ ගහනවා, විලාප තියනවා. එයා අප්‍රමාණව දුක් වෙනවා. ඒතකොට මේ දුක් වෙනකොට එයා තුල පටිඝානුසය කියලා ඇතුලේ වෙන වැඩකුත් වෙනවා. ඕක තමයි බාලයාගේ වැඩේ. ඒතකොට දැන් පඬිතයා එයා කොහොමද ලෝකේ එයා අඬන්නේ නැද්ද? එයා hina වෙන්නේ නැද්ද? දැන් සැප වේදනාවෙන් මුසපත් වෙන මොකක්ද ඇත්තටම පඬිතයාගේ ස්වභාවය? දැන් බලන්න ඊටාම උපේක්ෂා සහිත ලෝකයේත් එක්ක එකතු වෙන විදිහ ගැන බුදුහාමුදුරුවෝ පැහැදිලි කරපු දේශනාව මිහිඳු මහ රහතන් වහන්සේ පරිස්සමට පොදු ජනතාව ඉස්සරහා තියෙන විදිය. උන්වහන්සේ කියනවා මේ ඔබ කලබල වෙන්න ඕනේ නැහැ කියනවා. දැන් කවදාවත් ධර්මයක් දන්නේ නැති පිරිසකටනේ මේ කියන්නේ. කියනවා සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. සැප වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇති වුණා කියලා දැනගන්න කියනවා. මොකද්ද දැන් අපි කරන්න ඕන? සැප වේදනාව ඇති වෙනකොට සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති. පජානාති. සැප විඳින්න එපා නෙමෙයි. එහෙනම් දැන් පඬිතෙක් විදියට ඔබ තුල මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනින් ඇතිවෙච්ච ධර්මයේ ඔබ කොච්චර දායාදද කියලා ඔබට බලන්න පුළුවන් නේ. සෝ සුඛා වේදනං වේදියමාන සුඛ සැප වේදනා විඳින්න එපා නෙමෙයි.
සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමි इति පජානාති. සැප වේදනාව ඇති වෙනකොට සැප වේදනාව ඇති වූ බව දැනගන්න කියලා. ඊට පස්සේ සෝ දුක්ඛා වේදනං වේදියමානෝ දුක්ඛා වේදනං වේදියාමි इति පජානාති. දුක් වේදනාව ඇති වෙනකොට අනේ දුකක් ඇති වුණා කියලා දත්මිටි කාලයක යට කරන්න එපා කියනවා. දුක් වේදනාව ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වූ බව දැනගන්න කියලා. අන්න ඒක තමයි පළවෙනි එක. ඒක කරන්න අමාරු නෑනේ. ඊට පස්සේ පඬිතයාගේ වැඩේ එතනින් ඉවරද නෑ. උන්වහන්සේ කියනවා පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමි इति පජානාති. සුඛ වේදනාව ස්පර්ශේ නිසා හටගත්තා කියලා දැක ගන්න. අන්න හේතුඵල ධමත් අකුලලා කියනවා. නිකම්ම නෙමෙයි සැප වේදනාව ඇති උනේ. දෙවියෝ හැදුවා නෙමෙයි. අමනුස්සයෙක් හැදුවා නෙමෙයි. ඇහැට පේන්නේ නැති කවුරුවත් කෙනෙක් මේක හැදුවා නෙමෙයි. ලෝකේ මෙහෙම තත්වයක් නිර්මාණය කළා නෙමෙයි. කොහොමද හැදුනේ? දැන් සමහරට මේ මිනිසුන්ගේ බරපතල මානසිකව කියවීමක් විදිහට මොවුන්ට තිබුණේ සමහර යක්ෂ කොට්ටාස විසින් අපිට බලපෑම් කරනවා. උන්වහන්සේ කියනවා මේ ස්පර්ශය නිසා පස්සම් පටිච්ච උප්පජ්ජති සෝ සුඛා වේදනං වේදියමාන. ස්පර්ශය නිසා සුඛ වේදනාව ඇති වෙන බවත් ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වී යන බවක් දැනගන්න කියලා. මේකට ගල් වලට වැඳලා ගස් වලට වැඳලා මොකක්වත් කරලා හරියන්නේ නැහැ. හේතුඵල ධමෙන් ස්පර්ශය නිසා ඇතිවෙච්ච තත්ත්වය අන්න ඒක තමයි පඬිතයාගේ එක. ඒකෝට දැන් බලන්න බාලයාගේ එක පැත්තකින් කියලා පඬිතයාගේ වැඩපිළිවෙල හරි ප්‍රශස්ත එකක් විදිහට පෙන්නනවා. ඒක අලුත් ශ්‍රාවකයෙක් විදිහට එයා අපහසුතාවයටපත් නොවි විඩාවටපත් නොවි චින්තනීය වෙනස් කර ගැනීමෙන් පඬිතෙක් වීමේ ඉතා ලස්සන රටාවක් මිහිඳු මහරහතන් වහන්සේ බාල පඬිත සූත්‍රය ඔස්සේ ජනගත කරනවා. ඔව් දැන් මේ අක්මුල් නැති සංසාරේ හොයාගෙන යන මිනිස්සුන්ට අමාපැන් ගඟුලක් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් හිමි වුණා. දැන් මහා ගිනි කන්දක් පෙන්නලා දුසිරිත් ලෝකයක් පිළිබඳව පෙන්නලා මේ ආත්මය ඇතුලේ පිරිසිදු බව ඇති කරගන්නේ කොහොමද කියලා උන්වහන්සේ දේශනා කළා. එතකොට අප්‍රමාදීව කටයුතු කරන්න ඕන ඇයි කියලා උන්වහන්සේ අපිට දේශනා කළා. හඳුරන්නේ අපි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන ඇයි කියන කාරණාවෙන් අවසානයේ හොයාගමු. දැන් මේ වෙලාවේ දැන් අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට දැන් මිහිඳු මහරහතන් වහන්සේ වදාළේ ඇතුළ වෙනස් කර ගැනීම ගැන කතාවක්. ඒකට අපි ඒක මේ සාකච්ඡාවේ දිගින් දිගට කතා කළා. අපි අප්‍රමාදී විය යුත්තේ මේ පිළිසරණ අපිට වැඩි කාලයක් ලැබෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය පහළ නොවන්නට අපි දන්නෙත් නැහැ මෙහිම සංසාරයක් තියෙනවා කියලා අපි දන්නෙත් නැහැ. ඉපදෙමින් මැරෙමින් යන ගමනක් අපිට තියෙනවා කියලා අපිට තේරුමකුත් නැහැ අදහසකුත් නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මීය පහළ නොවුණා නම්. දැන් අප්‍රමාදී වෙන්න කියලා මොකටද අප්‍රමාදී වෙන්නේ? හැම වෙලාවකම ප්‍රශ්නාර්ථයක් සහිතව විමසන ශ්‍රාවකයා තමයි බෞද්ධයා කියන්නේ. එයා මේ හැම එකටම සාදු කියන කෙනා නෙමෙයි. අනේ හොඳයි අපි පිළිගන්නම් කියලා ඒකට සාදු කියන කෙනා නෙමෙයි. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන වජිර මහත්තයා මොකක්ද අප්‍රමාදී වෙන්නේ? අන්න එතකොට ඊළඟට එතනට උත්තරයක් අපිට ලැබෙනවා කුසලයේ තුල අප්‍රමාදී වෙන්න කියලා. එතකොට මොකද්ද කුසලය? කුසලය කියන්නේ මොකද්ද? දැන් ලංකාවේ කතා කරන කුසල් මොනවද? ලංකාවේ මොනවද කතා කරන්නේ කුසල්? කටිනි පිංකම්. අපි දැන් ඔය කුසලයේ ගැන කතා කරද්දී වජිර මහත්තයා අටමහා කුසල් කියලා එක්කුත් කතා කරනවා. දැන් අටමහා කුසලයේ කියන්නේ කටිනි චීවර පූජාව, සාංගික දානය, ඊට පස්සේ අටපිරිකර පූජාව, වැසිකිලි කැසිකිලි හදලා පූජා කරන එක, කෙත්වතු පූජා කරන. ඕක තමයි අටමහා කුසල් කියලා කතා කරන්නේ. ඒතර දැන් මේ අප්‍රමාදී වෙන්න කුසලයට නම් ඔය කියන එකට අප්‍රමාදී වෙන්න කියලාද කියන්නේ? හරි. ඕකට නම් අප්‍රමාදී වීම ඒක කොච්චර අසාධාරණයිද? මොකද කටින පිංකම් කරන්න බැරි අය කොච්චර ඉන්න පුළුවන්ද? සාංගික දාන දෙන්න බැරි අය කොච්චර ඉන්න පුළුවන්ද? අටපිරිකර පූජා කරන්න බැරි අය ඉන්න. එතකොට එහෙමනම් මේ අටමහා කුසලයට නම් අප්‍රමාදී වෙන්න කියන්නේ ඒක හරි අසාධාරණ කතාවක්. මොකද ඒවා කරන්න යම් ආර්ථික ශක්තියක් අවශ්‍යයි. එතකොට ආර්ථික ශක්තියක් නැති කෙනෙකුට මොකද්ද වෙන්නේ? ඒක බුදුදහමත් එක්ක එක්තරා තැනක ගැටෙනවා. හේතුව බුදුදහම සුනීත සෝපාක වගේ කසල සෝදකයන්ට පව අවබෝධය විවෘත කරපු ධර්මයක් නම් අටමහා කුසලය කියන එක නම් අපි අතර කතා වෙන කුසලය ඒක නම් ලෝකේ ප්‍රබලම කුසලය ඒක මත දායාද වීම නම් අප්‍රමාදී වෙන්න කියලා අපි කතා කරන්නේ. ඒක අප්‍රමාදී වීම නම් ඒ අප්‍රමාදී වීම මූලික භාවිතයත් එක්ක ඒක ගැටුමක් පවතිනවා. හේතුව බුදුරජාණන් වහන්සේ කසල සෝදකේකටත් අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් මතු කළා නම් එයාටත් හරියන කුසලයක් තියෙන්න ඕනනේ.
එහෙමනම් ඒක කටින පිංකමට එහා ගිය වෙන කතාවක් විය යුතුයිනේ. සාංගික දානෙට එහා පැත්තට ගියපු කතාවක් වෙන්න ඕනනේ. ඒ වගේම අටපිරිකර පූජාවට එහා ගියපු එකක් වෙන්න ඕනේ. කෙත්වතු පූජා කරන්න කෙත්වතු තියෙන මිනිහෙකුට නේ ඒක පුළුවන්. කෙත්වතු නැති මිනිහෙකුට කොහොමද ඒ කුසලේ? එහෙමනම් ඒක අටමහා කුසලයේ කියලා අපි කතා කළාට ඒක හැම තිබුණා වෙයි. නමුත් ඒකට අප්‍රමාදී වෙන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම බුදුදහමේ කතා කරන අටමහා කුසලයේ කියන්නේ ඕකට නෙමෙයි. බුදුදහමේ අටමහා කුසලයේ කියලා 8ක් පෙළ ගැස්සුවොත් ඒ තමයි මාර්ග 4යි ඵල 4යි. මාර්ග 4යි ඵල 4යි ඕක තමයි ප්‍රබලම අටමහා කුසලයේ. ඕකට ලඝු කරන්න බෑ කටිනි පිංකම. ඕකට ලඝු කරන්න බෑ සාංගික දානි. ඕකට ලඝු කරන්න බෑ වැසිකිලි කැසිකිලි හදන එක. ඕකට ලඝු කරන්න බෑ අපි කරන එදිනෙදා කටයුතු කරන මේ කුසල් කියලා අපි හිතාගෙන එක. ඒවත් කුසල් හරි. ඒවත් අපි කරමු. ඒත් එක්කම අපිට පුළුවන් නම් මාර්ග 4යි ඵල 4යි. ඒක තමයි ප්‍රබලම කුසලය. අන්නේ මාර්ගයේ වඩන ශ්‍රාවක භාවයක් හදාගන්න පුළුවන් නම් මගේ ඇතුලෙන් ඇති වෙන විරෝධය නතර කරගන්න පුළුවන් නම් මේ එළියේ විරුද්ධකම් එනවාය බුදු සමයේ නැසෙනවාය කියලා අපි මේ එළියේ ලොකු කතාවක් යනවනේ. බුද්ධ ශාසනයට විරෝධය Tamanගේ ඇතුලෙන් එනකොට බුදුදහම Tamanගේ හිතේ ඇති වෙන රාගය බුදුදහමට විරුද්ධයි නම් රාගය නසා ගන්න වැඩපිළිවෙලකට මගේ ඇතුලෙන් හදා ගන්න පුළුවන් නම් ද්වේෂය නැති කරගන්න වැඩපිළිවෙලක් මට ඇතුලෙන් හදා ගන්න පුළුවන් නම් මෝහය වනසා ගැනීම පිණිස ඇතුලෙන් වැඩපිළිවෙල අන්න ඒක තමයි කුසලය. ඒකනේ කුසල් මූල කියලා කියන ඒවාට කියන්නේ අලෝභ අද්වේෂ අමෝහනේ. එතකොට අලෝභ අද්වේෂ අමෝහ සහිතව මට පුළුවන් නම් මගේ ඇස පරිහරණය කරන්න. ඒ පරිහරණය කිරීම මත මගේ සිතෙන් කයෙන් වචනෙන් යමක් වෙනවා නම් අලුතෙන් ඒක තමයි කුසලය. අන්නේ කුසලයට අප්‍රමාදී වීම පිණිස අපි උනන්දුවක් හදාගන්න එක මේ මොහොතේ ඊටාම වැදගත්. ඒ බඳු උනන්දු ශ්‍රාවකයෙක් විදිහට අපි ධර්මයේත් එක්ක නැගී හිටියොත් එහෙම ඒක තමයි මිහිඳු මහරහතන් වහන්සේට කළ හැකි විශාලම සංග්‍රහය. මම වජිර මහත්තයා හැමෝටම කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේට සදා ණය ගැති කියන වචනේ මම කීප වතාවක් කිව්වනේ. මිහිඳු මහරහතන් වහන්සේගේ ණය පියවන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අප්‍රමාදීව මිහිඳු මහරහතන් වහන්සේ ඇවිල්ලා දේශනා කරපු ධර්මයත් එක්ක එකතු වෙන එක. ඒකේ තිබ්බ අර ප්‍රබලම දේශනාවක් තමයි ආසිවිසෝපම සූත්‍රය. අපිට ඒක කතා කරන්න වෙලාවකුත් නැහැ. ඇත්තටම ඒකෙදි මේ පංචස්කන්ධයේ අවබෝධය තුලින් සසර ඕගය තරණය කරලා නැවත උපතක් කරා නොයන මට්ටමටම හිත උපේක්ෂාවකට පත් කර ගැනීම පිළිබඳව ගැඹුරු කතාවක් තියෙනවා. එතකොට මේ අප්‍රමාදී භාවය තුල කූට ප්‍රාප්තිය ඒක. දැන් අප්‍රමාදයේ තුල කූට ප්‍රාප්තිය කියන එකට ඒකට නිවන සම්බන්ධ ඉතා වැදගත් වචනයක් කියලා ඉවර කරන්න ඕන. හේතුව දැන් අපි අර ඉස්සල්ලා කිව්වනේ බාලයාගේ සහ පඬිතයාගේ වැඩපිළිවෙළවල් දෙකක් කියලා. දැන් අප්‍රමාදී වීම මත මොකක්ද මට ලැබෙන ප්‍රතිලාභය කියලා කෙනෙක් අහන්න පුළුවන්. ඒ වෙනකොට වජිර මහත්තයා දැන් අපි කියවනේ සුඛ වේදනාවක් ඇති වෙනකොට ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා දැනගන්න කියලා. ඒ දැනගත්තම මොකක්ද වෙන්නේ? එතන ඒ සුඛ වේදනාවේ මුසපත් නොවන දුක් වේදනාවෙන් පීඩාවට පත් වෙන උපේක්ෂාවකට හිතපත් වෙනවා. මැදට හිතපත් වෙනවා. ඒ උපේක්ෂාවකට පත් වුණාට පස්සේ ඒ උපේක්ෂාවකට පත් වෙච්ච චිත්තසංතානය තුල ස්ථාවර වීම තමයි ලෝකේ ප්‍රබලම කුසලය. එතකොට එයාට ලෝකයේ අත්දකින්න හැම අත්දැකීමක් තුළ උපේක්ෂා සහිත වෙනවා. ඒ හැබැයි ඒ උපේක්ෂාව පරිසුද්ධම් පරියෝදාතං මුදුච කම්මඤ්ඤූච කියලා එක පැහැදිලි වෙන්නේ. ඒක හරිම ප්‍රබාස්වරයි, ඒක හරිම මෘදුයි. ලෝකේ සුඛ වේදනාවක් දුක් වේදනාවක් තුළ උපේක්ෂා සහිත වීම තමයි අපි කතා කරන අප්‍රමාදී කූට ප්‍රාප්තිය. අපිට එතනට එකතු වෙන්න පුළුවන් නම් ඒ එකතු වීම තමයි මිහිඳු මහරහතන් වහන්සේට කරන්න පුළුවන් උත්තරීතරම සංග්‍රහය. ඒ බඳු මිහිඳු මහරහතන් වහන්සේට සැබෑවටම සංග්‍රහ කරන ප්‍රතිපත්ති සහිත ශ්‍රාවක භාවයකට එකතු වෙන්න කියලයි ඔබට යෝජනාවක් විදියට මම සිද්ධ කරන්නේ. අපි අද මිහිඳු දේශනාවේ උත්තම බව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට උත්සාහ කළා. උන්වහන්සේගේ දහම පවතින කාලේ එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලයක අපි ඉන්නේ. එතකොට මේ ධර්මය ඇසෙන මොහොතේම ඔබ අප්‍රමාදී විය යුත්තේ ඇයිද කියන කාරණාව ඔබට දැන් වැටහෙනවා ඇති. ඒ නිසා හිත කැළඹෙනවා, හිත කැඩෙනවා, හිත සුණු විසුණු වෙනවා. නමුත් මේ හැම මොහොතක්ම ධර්මය මත පිහිටවා ගන්නට පුළුවන් නම් ඔබට රටේ බාහිර සමාජයේ සිදුවන දේවල් වලට වැඩිය ඔබට තිබෙනවා අභ්‍යන්තරයේ විසඳාගත යුතු කාරණා බොහොමයක්. ඒ නිසා අපි තුල ගැටෙන, ගැට ගැහෙන, ලුහු බඳින මිනිස්සයා හොයාගන්න උත්සාහ කළොත් මං හිතනවා ඔබට මට වඩා යහපත් වටපිටාවක් නිර්මාණය කරගන්න පුළුවන්. කොයිතරම් කැළඹුණු
තැනක වුණත් නිසල්මන්ව සිටින්නට පුළුවන් කියලා. මාලිගාවත සුධර්මාරාම වාසී ත්‍රිපිටකවේදී රාජකීය පඬිත පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට සාදුකාර පවත්වමින් ගෞරව නමස්කාර පූජා පෙරදැරිව පාදාභිවන්දනයෙන් යුතුව අපේ ගෞරවය ආචාර්ය පුද කරමින් කෘතවේදීත්වය පළ කරනවා. මෙතරම් ගැඹුරු දහමක් ඉතාම සරලව අපට පැහැදිලි කිරීම පිළිබඳව ඔබට රටට තෙරුවන් සරණයි.